භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාන්තු සාන්තු සාන්තු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් අපගේ নমස්කාරය වේවා. සාන්තු සාන්තු සාන්තු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, සලායතන සංයුත්තය සම්බන්ධව එහි දේශනාවල අඩංගු වන දහම් පරයයන් පිළිබඳව අධ්‍යයනය කරන අවසාන දේශනා කිහිපය තමයි ඔබ මේ දිනවල මේ විදිහට ශ්‍රවණය කරන්නේ, රූපවාහිනිය ඔස්සේ නරඹන්නේ. පින්වතුනි, අද අපි භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් දේශනා කළ දහම් පරයය මහා කච්චායන මහරහතන් වහන්සේ ඉතාමත් ලස්සනට විස්තර කරපු දේශනාවක් ඉගෙන ගනිමු. මේ දේශනාව අහගෙන සිටි ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පවසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේක බඩගින්නෙන් හිටපු කෙනෙක්ට මීවදයක් හම්බුණා වගේ හරිම රසවත් දේශනාවක්නේ. මීවදය කොහෙන් කෑවත් රසයිනේ. ඒ වගේ මේ ලස්සන දේශනාව මොන නමකින්ද හඳුන්වන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ප්‍රතිපිලිතුරු දෙනවා, ආනන්ද එහෙනම් මේක මේ පිඩක්සේ මිහිරි දේශනාව, එහෙම නැත්නම් මදුපිණ්ඩික සූත්‍රය කියලා මතක තියාගන්න කියලා. එතකොට ගොඩාක් ලස්සන දේශනාවක් තමයි පින්වතුනි මේ දේශනාව. ඇත්තෙන්ම මේ දේශනාවේ තියෙනවා මේ මිනිස්සු මොකක් නිසාද කලකෝලාහල කරගන්නේ, අපි මොකක් හින්දාද රණ්ඩු දබර වෙන්නේ, මේ බැනගන්නේ නුඹ කියලා එකිනෙකා එක්ක බැනගන්නේ මොකක් හින්දාද කියලා හේතුවක් තියෙනවා. ඒ හේතුව නැති වෙන හැටිත් මේ දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ඇත්තෙන්ම කෙටියෙන් වෙන බ්‍රාහ්මණයට පවසලා ඊට පස්සේ ඒක භාග්‍යවතුන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ නමක් විමසුවාම ස්වාමීන් වහන්සේට දුන්න කෙටියෙන් දුන්න පිළිතුර තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර විභාග සහිතව මේ විදිහට පෙන්නලා දෙන්නේ. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා ඒ දණ්ඩපාණී කියන ශාක්‍යයාට, ආයුෂ්මතුනි, මම මෙන්න මේ වගේ මතයක් දරන කෙනෙක්, මම මේ වගේ අදහසක් දරන කෙනෙක්, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවින් යුතු ලෝකයේ කා සමගවත් වාද කරන්න යන්නේ නැතිව ඉන්නවා නම්, කාමයන් හා එක් නොවි ශ්‍රේෂ්ඨත්වයට පත් වෙලා ඉන්නවා නම්, ඔහු තුල කෙසේද කියා දුවන ගතිය නැතුව ඉන්නවා නම්, සැක සංකා සිඳ බිඳ සැකෙන් එතරව ඉන්නවා නම්, හැම භවයක් ගැනම තණ්හාව නැතිව ඉන්නවා නම්, හඳුනා ගන්නා කිසිවක් කෙලෙස් හැදෙන්නේ නැතුව ඉන්නවා නම්, ආයුෂ්මතුනි, අන්න එබඳු මතයක් තමයි මම දරන්නේ, එවැනි දෙයක් තමයි මම කියන්නේ කියලා තමයි භාග්‍යවතුන් වහන්සේ දණ්ඩපාණීට තමන් වහන්සේගේ මතය ගැන පවසන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේක ස්වාමීන් වහන්සේලාට පැවසුවාම ස්වාමීන් වහන්සේලා නැවත අහනවා, කොහොමද භාග්‍යවතුන් වහන්සේ එහෙම වැඩ ඉන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්නලා දෙනවා, යමක් මුල් කරගෙන කෙනෙක් තුළ කෙලෙස් සහිත සංඥාවන් කැරකි තියෙනවා නම්, ඒවා කෙරෙහි ඇත්තෙන්ම සතුටින් පිළිගත යුතු බවක්, ගුණ කිව යුතු බවක්, එහි බැසගත යුතු බවක් නැත්නම්, මේකයි රාගානුසේ අවසන් වීම, මේකයි පටිඝානුසේ අවසන් වීම, මේකමයි ditthියානුසේ අවසන් වීම, මේකමයි විචිකිච්ඡානුසේ අවසන් වීම, මේකමයි මානනුසේ අවසන් වීම, මේකමයි භවරාගනුසේ අවසන් වීම,
මේකමයි අවිද්‍යා අනුසය අවසන් වීම, මේකමයි දඬුමුගුරු අරගැනීමේ, අවියායුධ අරගැනීමේ, කෝලාහල කරගැනීමේ, වාද විවාද කරගැනීමේ, තෝ තමයි කියා රණ්ඩු ඇල්ලීමේ, කේලාම් කීමේ, බොරු කීමේ අවසන් වීම. ඔතනම තමයි මේ පාපී අකුසල් ඔක්කොම ඉතිරි නැතුව නැති වෙලා අවසන් වෙලා යන තැන කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරලා කුටියට වැඩම කරනවා. පින්තුනි, මේ ප්‍රපංච සංඥා සංඛා වල මේ සතුටින් පිළිගන්නේ නැත්තම්, ಗುಣ කියන්නේ නැත්තම්, බැසගන්නේ නැත්තම්, එතන තමයි සියලු අනුසයන් නැති වෙලා යන්නේ. එතන තමයි ඔය කලකෝලාහල, කේලාම් කීම්, බැන ගහමරා ගන්නා ස්වභාවයන් හැම දෙයක්ම ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යන්නේ මේ ප්‍රපංච සංඥා සංඛා. එහෙම නැත්තම් මේ කෙලෙස් හැදෙන සංඥාවන් හිතේ කැරකි තියෙනවා නම් ඒවා මේ සතුටින් පිළිගන්නේ නැත්තම්, එහි ಗುಣ කියන්නේ නැතුව, එහි බැසගන්නේ නැත්තම් හිත, අන්න එතන තමයි සියලු ප්‍රශ්න විසඳිලා යන තැන. ඉතින් මේ කාරණාව පවසලා භාග්‍යවතුන් වහන්සේ වැඩම කරාට පස්සේ ස්වාමීන් වහන්සේලා කච්චායන මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේකේ අර්ථය විමසුවාම කච්චායන මහරහතන් වහන්සේ මුලින්ම භාග්‍යවතුන් වහන්සේගෙම තමයි මේ දේ අහන්න ඕනේ කියලා පවසලා, ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා නැවතත් පෙරෙත්ත කරාට පස්සේ මහරහතන් වහන්සේ විස්තර කළා දෙනවා මෙන්න මෙහෙම. ආයුෂ්මතුනි, භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් මාතෘකාවක් වශයෙන් වදාළේ අර්ථ වශයෙන් විස්තර කොට බෙදා නොදක්වා කුටියට වැඩමකට වදාළේ යම් ධර්මයක්ද කියන්නේ, පින්වත් භික්ෂුව යමක් මුල් කරගෙන හිත තුල කෙලෙස් හැදෙන සංඥාවන් සිතේ කැරකි තියෙනවා නම් ඒවා කෙරෙහි ඇත්තෙන්ම සතුටෙන් පිළිගත යුතු බව, කියන්නේ අභිනන්දනය කිරීම, ඒ අභිවදති අජ්ජෝසාය තිට්ඨති කියලා අපි ඉගෙන ගත්තේ. ಗುಣ කියන බව, හිතේ බැස ගන්නා ස්වභාවයක් ඒ ಗುಣ කියමින් හිතේ බැස ගන්නා ස්වභාවයක් නැතිනම් මේකමයි රාගානුසය ආදී සියලු අනුසයන්ගේ අවසන් වීම. ඊට පස්සේ නුබ කියලා එකිනෙකා එක්ක ගහමරා ගන්න ඒව නැතිවීම, කලකෝලාහල වාද විවාද නැතිවීම, සියලු අකුසල් වල ඉතුරු නැතුව නිරුද්ධ වීම කියලා පින්නා වදාලේ. ඒක සංක්ෂේපයෙන් වදාළ දේ විස්තර වශයෙන් මෙන්න මේ විදිහට තමයි තේරුම් ගන්න තියෙන්නේ. පින්නතුනි, දැන් අපේ ජීවිතේ අපිට තේරෙනවා අපි එක අයත් එක්ක හිතේ අමනාපකම් තියෙනවා, රණ්ඩු දබර තියෙනවා. ඒ වගේම කෙලෙස් සහගත හඳුනා ගැනීම වලින් යුක්ත සංකල්ප හැසිරෙන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ අපිට කෙනෙක්ව දකිද්දිම අපිට හොඳට බලන්න අපි දැන් පූර්ව නිගමන තියෙනවා. අහවලා නම් හරීම නරක කෙනෙක්, අහවලා හරීම හොඳ කෙනෙක්. එතකොට දැන් මේ කාලේ දේශපාලනය ගැන කතා වෙද්දි ඔබ කැමති දේශපාලන චරිතයක් නම් ඒ කෙනා ගැන ඔබට ඇති වෙන්නේ හරීම හොඳ කෙනෙක් කියලා. ඔබ අකමැති කෙනෙක් නම් නරක කෙනෙක් කියලා. එතකොට අපිට දැකීම මාත්‍රයෙන් මේ ප්‍රපංච සංඥා සංකාවල් හිතේ මේ ඉපදිලා හැසිරෙනවා. එතකොට ඒ උපදින දේ අපි සතුටින් පිළි අරගෙන ಗುಣ කියමින් එහි හිත බැස ගන්නවා. හිත බැස ගත්තට පස්සේ අතීතය, අනාගතය, වර්තමානයට අදාළව හිතේ ප්‍රපංචයන් හැසිරෙනවා. එතකොට මේ ස්වභාවයෙන් තමයි ලෝකෙ හැමෝම ඉන්නේ. ඒකයි හිතට දැන් අපි ගත්තොත් කෙනෙක් බැන්නොත් එහෙම බයිනවා කියන්නේ කනට ඇහෙන ශබ්දයක් විතරයිනේ. එතකොට ආයෙත් ඒ ශබ්දේ කනට ඇහෙන්නේ නැහැ. හැබැයි මොකක්ද වෙන්නේ? අපි ඊගාවට අපි මනසින් දුක් විඳිනවා. අපිට දැන් කනට ඇහෙන්නේ නැති වුණාට අපිට ඒ සිදුවීම නැවත මතක් වෙවි. මට මෙහෙම කිව්වනේ කිය හිත කැළඹෙනවා. එතකොට ප්‍රපංචයන්ගෙන්, කෙලෙස් සහගත කල්පනාවන්ගෙන් යුක්ත හඳුනා ගැනීම රාශියක් අපේ හිතේ කැරකි තියෙනවා. එතකොට ඒවා සතුටින් පිළිගන්න ස්වභාවය අපේ ජීවිතේ තියෙනවා නම් අපි අතීතය, අනාගතය, වර්තමානය මුල් කරගෙන මේ හිතෙන් කෙලෙස් අවුස්සගෙන, රාග ආදී අනුසයන් අවුස්සගෙන වෙහෙසටපත් වෙලා ඉන්න චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ඒක මේ මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා.
ඇසත් රූපයත් හේතු කොටගෙනයි ඇසේ විඥානය හටගන්නේ. එතකොට ඒ තුනේ එකතු වීම තමයි ස්පර්ශය. චක්කුම් පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. එතකොට පෙන්නලා දෙනවා ස්පර්ශය හේතු කොටගෙනයි විඳීම් හටගන්නේ. පස්සපච්චය වේදනා. ඒ වගේම පෙන්නනවා විඳින්නේ යමක්ද ඒක තමයි හඳුනාගන්නේ. යම් වේදේති තං සංජානාති. යම් සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගන්නවාද ඒක තමයි විතර්ක කරන්නේ. විතර්ක කරන්නේ යමක්ද ඒ ගැන තමයි කෙලෙස් උපදින විදිහට කල්පනා කරන්නේ. යම් විතක්කේහි තම් පපංචේහි. එතකොට එය මුල් කරගෙනයි අතීත අනාගත වර්තමානයට අයත් රූප පිළිබඳව කෙලෙස් සහිත කල්පනා විපරීත වූ සංඥා ආදිය පුරුෂයාව යට කරලා දාන්නේ. දැන් බලන්න අපි ඉන්නේ එතන ප්‍රපංච සංඥාවන්. ඒ කියන්නේ අපිට හිතෙන් හඳුනලා අතීතයේ වර්තමානයේ අනාගතයේ මුල් කරගෙන අපිට තියෙනවා ඔන්න පුද්ගලයෙක් ගැන අමනාපයක් නම් තියෙන්නේ. එයා ඉස්සර මට මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා මේ දැන් මෙහෙම කරනවා අනාගතයේ මට අපිට මෙහෙම කරයි. එතකොට හිත බැඳිලා නම් රාගයෙන් නම් ඉස්සර අපි මේ විදිහට කටයුතු කළේ දැන් මේ විදිහට අපි ඉන්නේ අනාගතයේ මේ විදිහට ලබන්න නැත්තම් මේ විදිහට හිත මේ අතීත අනාගත වර්තමානයේ මුල් කරගෙන කෙලෙස් සහගත හඳුනා ගැනීම වලින් යුක්ත කල්පනාවන්ගෙන් හිත හැසිරෙනවා. එතකොට ඒ විදිහට හැසිරෙද්දී එතන කාමයේ තියෙන හින්දා කාමයන්ගේ ආදීනව ඔක්කොම අපි විඳිනවා. රාගය, ద్వේෂය, මෝහය එකිනෙකාට බැන අඬ ගහ ගැනීම. මොකද අපිට ඒක සජීවීව අපේ ප්‍රපංච සංඥාවන් තුළ අපි ඒ කෙලෙස්ය තුළ ජීවත් වෙන්නේ. කෙලෙස් තුළ ජීවත් වෙන්නේ. එතකොට කෙලෙස් තුළ ජීවත් වෙද්දී අපි මෝහය තුළ ජීවත් වෙන්නේ. අපි ඇත්ත හැටියෙන් දකිමින් ඉන්නේ මේ ජීවත් වෙන්නේ. එතකොට අපේ හිත මේ ඒ දේවල් සතුටින් පිළිගත්තාම ඔබ හිතන්න චිත්‍රපටියක් බලද්දී ඒ චිත්‍රපටියේ තියෙන උද්වේගකර ආවේගශීලී ගහමරා ගන්න තැනක් ආවහම අපි කැමති වීරයා ඒකේ ඉන්නවනම් එතකොට අපි කැමති ඒ වීරයා ගහනවා දැකලා අපිත් ඒක සතුටින් පිළි අරගන්න. අපිත් ඒ විදිහටම හිතෙන් හැසිරෙනවා. ඒක අපි ආඩම්බර වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි හිත ඇතුලේ සංඥා උපදිද්දී ඒවා අපි සතුටින් පිළි අරගෙන ಗುಣ කියලා බැසගද්දී අනුසයන්මයි වැඩි යන්නේ. රාගය වැඩෙනවා, ද්වේෂය වැඩෙනවා, මෝහය වැඩෙනවා, මාන්නය වැඩෙනවා, භවරාගය වැඩෙනවා, සැකය වැඩෙනවා. සියලු අනුසයන් බැස ගන්නවා. ඉතින් මහරහතන් වහන්සේ පෙන්නලා දෙනවා ඊට පස්සේ මේ කන, නාසය, දිවකය, මනස මුල් කරගෙනත් මේ පරියායෙන් පෙන්නලා දෙනවා. අපි මනසින් ගත්තොත් එහෙම මනසත් අරමුණුත් නිසා මනසේ විඥානය උපදිනවා. මනසින් දැනගන්නවා. එතකොට ඒ තුනේ එකතු වීම ස්පර්ශයයි. ස්පර්ශය නිසා විඳිනවා. යමක් විඳිනවාද ඒක හඳුනා ගන්නවා. යමක් හඳුනා ගන්නවාද ඊට අනුව විතරක වෙනවා. යමක් විතරක වෙනවාද ඊට අනුව කෙලෙස් සහගත කල්පනාවන් ප්‍රපංචයන් උපදිනවා. එතකොට ප්‍රපංචයන් ඉපදුනහම මොකක්ද වෙන්නේ? පෙන්නලා දෙනවා. එය මුල් කරගෙන අතීත අනාගත වර්තමානයට අයත් අරමුණු පිළිබඳව කෙලෙස් සහිත කල්පනා විපරීත වූ සංඥා ඒ පුරුෂයාව යට කළා දානවා. අපිට හිතට රාගය ඇති වෙන නිමිත්තක් අපි මේ මුලාවෙන් ඒක මෙනෙහි කරලා අපි හිතට දුන්නොත් මේ ප්‍රපංච සංඥා සංකාවල හැසිරෙන්න. එතකොට අතීත අනාගත වර්තමාන මුල් කරගෙන හිත ඒක තුලම ජීවත් වෙනවා. මිනිස්සු ඇඳකට වෙලා සමහරලාට කොට්ටෙට හේතු වෙලා දවස් 30 ඒ ගැන හිත ඉන්නවා. එතකොට කේන්තියාවහමත් එහෙමයි. එතකොට නිමිත්තක් කණු නිමිත්තක් ගියාම හිත කෙලෙස් වලින් තෙත් බරිත වෙලා යනවා. එතකොට මොකක් හින්දාද මේ ප්‍රපංච සංඥා සංකාවන් සතුටින් පිළි අරගෙන ಗುಣ කියලා හිත බැස ගන්න නිසා. එතකොට ඒක තමයි පින්නතුනි දුක ඇති කරලා දෙන්නේ. එහෙම නැතුව වෙන දෙයක් හින්දා දුක ඇති කරලා දෙනව නෙමෙයි. දුක ඇති කරලා දෙන්නේම අපේ මේ අවිද්‍යාවත් තණ්හාවත් නිසා. එතකොට ඒ දේ අපිට තේරුම් ගන්න බැරි වෙච්ච හින්දා අපි දුක නැති කරගන්න බාහිරට තමයි හැමතිස්සෙම චෝදනා කරන්නේ. ඔය අහවලා නිසයි මට දුක ඇති උනේ. අහවලා නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා අපි බාහිර වෙනස් කරන්න මහන්සි වෙනවා.
බාහිර වෙනස් කරන්න අපි මහන්සි වුණාට කවදාවත් අපිට හිත ඇතුලේ නම් ප්‍රශ්නේ තියෙන්නේ. අපේ හිත ඇතුලේ ආයෙත් ප්‍රශ්න හට ගන්න පුළුවන්කම තියෙද්දි බාහිර අපි කොච්චර හොඳට තියාගන්න උත්සාහ කරත් කවදාවත් ඒක අපිට ලබන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ මේ රහතන් වහන්සේ පෙන්වා වදාරනවා ඇසකුත් තියෙනවා නම් රූපත් තියෙනවා නම් චක්කු විඥානයක් තියෙනවා නම් ස්පර්ශය කියලා දෙයක් පනවන්නේ යන කරුණ වෙන දෙයක්. එතකොට ඇස රූපේ විඥානයේ තියෙද්දි එතන ස්පර්ශය කියන දේ පනවනවා කියන එක වෙනවා. ස්පර්ශය තියෙද්දි විඳීම කියලා දෙයක් පනවන්නේ යන කරුණ විය හැකි දෙයක්. විඳීම කියන දේ තියෙද්දි සංඥාවක් කියා දෙයක් පනවන්නේ යන කරුණ විය හැකි දෙයක්. සංඥාව කියා දෙයක් පනවන්නේ කියා දෙයක් තියෙද්දි විතර්ක කියලා දෙයක් පනවන්නේ කියන දෙයක් විය හැකි දෙයක්. විතර්ක කියා දෙයක් පැනවීමක් තියෙද්දි කෙලෙස් සහගත කල්පනාවලින් යුතු සංඥාවල හැසිරීමක් පනවන්නේ යන කරුණ සිදුවිය හැකි දෙයක්. ඊට පස්සේ පෙන්නනවා අනිත් ආයතනයන් මුල් කරගෙනත් ඒ විදිහටම පෙන්නනවා. ඊට පස්සේ පෙන්නනවා ඇහැ නැත්තම් රූපත් නැත්තම් ඇහි විඥානියත් නැත්නම් ස්පර්ශය කියලා දෙයක් පනවන්න බැහැ. ඒ වගේම ස්පර්ශය කියලා දෙයක් නැත්නම් විඳීම කියලා දෙයක් පනවන්න බැහැ. විඳීම කියලා දෙයක් නැත්නම් හඳුනා ගැනීම ඒකට අනුව හඳුනා ගන්නවා කියලා දෙයක් පනවන්නත් බැහැ. සංඥාව කියලා දෙයක් පනවන්න නැත්නම් විතර්ක කියා දෙයක් පනවන්නේ යන කරුණ සිදුවිය නොහැකි දෙයක්. විතර්ක කියා දෙයක් පැනවීමක් නැත්නම් කෙලෙස් සහගත කල්පනාවලින් යුක්ත සංඥාවල හැසිරීමක් යන කරුණ සිදුවිය නොහැකි දෙයක් කියලා පෙන්නලා දෙනවා. එතකොට ඒ විදිහට අනිත් ආයතන 6 ගැන පෙන්නලා දෙනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ සංක්ෂේපයෙන් වදාළ අර්ථ බෙදලා දක්වන්න නැතුව කුටියට වැඩි මෙන්න මේ විදිහේ කාරණාවේ අර්ථය මම මේ විදිහට දන්නවා කියලා රහතන් වහන්සේ පෙන්නලා දෙනවා. එතකොට බලන්න පින්නතුනි මේ ඇහැ යම් තැනක තියනවාද එතන ඇහත් රූපයත් ඇහි විඥානියත් යම් තැනක තියනවාද එතන ස්පර්ශය කියලා දෙයක් පනවනවාමයි. විඳීමක් හඳුනා ගැනීමක් විතරක ඊට අනුව ප්‍රපංච ඊට අනුව ඒ කෙලෙසාගත කල්පනාවලට අනුව උපදින හඳුනා ගැනීම වල හැසිරීමක්. ඒ කියන්නේ අතීත අනාගත වර්තමාන කාලයන්ට අනුව හිතේ හැසිරීමක් පනවනවාමයි. හැබැයි ඇහැ නැත්තම් රූප නැත්තම් ඇහි විඥානීය නැත්තම් එතන ස්පර්ශය කියලා දෙයක් පනවන්න බෑ. විඳීම් හඳුනා ගැනීම විතරක ඊට පස්සේ ප්‍රපංච කියලා දෙයක් පනවන්න බෑ. එතකොට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දැනගත් භාග්‍යවතුන් වහන්සේට ස්වාමීන් වහන්සේලා මේ කාරණාව පැවසුවාම භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණාව අනුමත කරනවා. මේ මහා කච්චායනයන් හරීම නුවණැති කෙනෙක්. මහා කච්චායනයන් මහා ප්‍රඥාවන්තයෙක්. පින්වත් මහණෙනි ඔබ ඔය කාරණය මගෙන් ඇහුවා නම් මම පිළිතුරු දෙන්නෙත් ඔය විදිහටමයි. මහා කච්චායනන් වහන්සේ විසින් යම් ආකාරයකින් ඔබට කියා දුන්නේ ඒක තමයි ධර්මයේ අර්ථය. ඒ නිසා ඔබ ඔය විදිහට මතක තියාගන්න කියලා භාග්‍යවතුන් වහන්සේ පවසනවා. එතකොට එහෙනම් මේ ඇහි සමුදයත් නිරෝධයත් තමයි පෙන්නලා දෙන්නේ පින්නතුනේ. මේ ආයතනේ 6 හට සමුදය නිසා හට ගැනීම නිසා ආයතනයන්ගේ හට ගැනීම නිසා මෙන්න මේ විදිහට දුක හට ගන්නවා. ඒ නිරෝධය නිසා ඒ දේවල් නැති වුනහම මේ විදිහට දුක නැති වෙලා යනවා. එතකොට මේ විදිහට යමක ඇත්ත ඇති හැටියෙන් දකිද්දී කියන්නේ සම්මා දිට්ඨිය මුල් කරගෙන සම්මා සංකල්පාදී ආර්ය අෂ්ටාංග මාර්ගය තුල කෙනෙක් හිත වැඩෙද්දී ඒකේ නාමයේ ප්‍රපංච සංඥා සංකා සතුටින් පිළි අරගන්නේ නැහැ. ಗುಣ කියන්නේ නැහැ. ඒ තුල හිත බැසගන්නේ නැහැ. එතකොට මොකක්ද වෙන්නේ? ඒක තමයි අනුසයන්ගේ නැති වෙලා යාම. එතකොට රාගානුසය, පටිඝානුසය, දිට්ඨිානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිද්‍යානුසය නැති වෙලා යාම. දඬු මුගුරු අරගැනීමේ, අවියායුධ අරගැනීමේ, කලකෝලාහල කරගැනීමේ, වාද විවාද කරගැනීමේ, තෝ තමයි කියා රණ්ඩු ඇල්ලීමේ, කේලම් කීමේ, බොරු කීමේ අවසන් වී මොතන තමයි අකුසල් ඔක්කොම ඉතුරු නැතුව
නිරුද්ධ වෙලා යන තැන. පින්නතුනි, එතකොට එහෙනම් දැන් අපි මේ භාවනාවක් විදිහට කරන්නෙත් ඒ ආයතන හයේ අනිත්‍ය සිහි කරන එකමයි. එහෙනම් අපි මේ භාවනාවක් විදිහට කරන්නේ දන්නේම නැතුව මේ කලකෝලාහල රණ්ඩු දබර සියලු අකුසල් නැති වෙලා යන දෙයක්. මේ අනුසයන් නැති වෙලා යන තැනක්. මේ ප්‍රපංච සංඥාවන්ගෙන් මේ කෙලෙසාගත සංඥාවන්ගේ සතුටින් නොපිළිගන්නා ස්වභාවයටපත් වෙන අවසානයේ ඒවා නැති වෙලා යන ඒවට තියෙන බැඳීම නැති වෙලා යන තැනක් තමයි අපි මේ පුරුදු කරන්නේ. ඒතකොට බලන්න ඔබ අපි කොච්චර ආසද අපිට කෙනෙක්ව සිහි කරද්දී ඒ කෙනා ගැන කිසිම තරහක් නැතුව සිහි කරන්න පුළුවන් නම් අපිට ලබන්න බැරි දේවල් ගැන අපේ හිතේ බැඳීමක් තියෙනවා නම් ඒ බැඳීම් නැතුව අපිට සිහි කරන්න පුළුවන් නම් කිසිම අපිට මේ ලෝකයේ අරමුණු සිහි කරන්න පුළුවන් නම් පුද්ගලයා වුණත් කිසිම බයක් නැතුව ඒක කොච්චර සුන්දරයිද. එතකොට මේ ලෝකයට බැඳිලා නැතුව අපිට මේ හටගෙන නැති වෙලා යෑම දකිමින් නොබැඳීමින් සිතකින් වාසය කරන්න පුළුවන් නම් නිදහස් සිතකින් වාසය කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් සුන්දරයිද. ඉතින් මේ සුන්දරත්වයේ උපද්දන්නේ මෙන්න මේ ආයතනයන්ගේ අනිත්‍ය මෙනෙහි කිරීමෙන්. ඉතින් මේක මී පිඩක් වගේ සුන්දර දේශනාවක් කොහෙන් අනුභව කරත් මී පැණි රස වෑහිනා වගේ. ඒ නිසා සලායතනයන්ගේ අනිත්‍ය අපි අද දවසේ බොහොම කැමැත්තෙන් සිහි කරමු. බුදු කෙනෙක් බුදු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වා වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මයේ මමත් පුරුදු කරනවා කියන අදහස ඇති කරගෙන කවුරුත් මහත් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සලායතනයන්ගේ අනිත්‍ය භාවනාව මෙනෙහි කරන්න. සාදු සාදු සාදු. මේ ඇස හේතු නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ ඇස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසට පෙනෙන රූප හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසට පෙනෙන රූප මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන ස්පර්ශය
මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. ඇසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. ඇසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ කන හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනට ඇසෙන ශබ්ද හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනට ඇසෙන ශබ්ද මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ඇතිවන විඤ්ඤාණය හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හෙයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනයි ශබ්දයි විඤ්ඤාණයයි එකතු වීම කනේ ස්පර්ශය හේතෝ නිසා හටගත් හෙයින් හේතු නැතිවීමෙන්
නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කනේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කනේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ නාසය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ නාසය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයට දැනෙන ගඳ සුවඳ හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයට දැනෙන ගඳ සුවඳ මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයයි ගඳ සුවඳයි විඤ්ඤාණයයි එකතු වීම
නාසයේ ස්පර්ශය හේතු නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. නාසයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. නාසයේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මේ දිව හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ දිව මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවට දැනෙන රස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවට දැනෙන රස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ඇතිවන විඥානය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඥානය මම නොවේ මගේ නොවේ
මගේ ආත්මය නොවේ. දිවයි රසයයි විඤ්ඤාණයයි එකතුවීම දිවේ ඇතිවන ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. දිවේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. දිවේ ස්පර්ශයෙන් නැතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මේ කය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයට දැනෙන පහස හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයට දැනෙන පහස මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැති වී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයයි පහසයි විඤ්ඤාණයයි එකතු වීම කයේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේයින්
හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශයෙන් නැතිවන විඳීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශයෙන් නැතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. කයේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ පහස කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසට දැනෙන අරමුණු මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ඇතිවන විඤ්ඤාණය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසයි අරමුණුයි විඤ්ඤාණයයි එකතු වීම මනසේ ස්පර්ශය හේතුන් නිසා හටගත් හේන් හේතු නැතිවීමෙන් නැතිවී යන හේන්
අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන ස්පර්ශය මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන විඳීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන හඳුනා ගැනීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන හඳුනා ගැනීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. මනසේ ස්පර්ශය නිසා ඇතිවන චේතනා පහළවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. මනසේ ඇතිවන චේතනා පහළවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම හේතුන් නිසා හටගත් හේයින් හේතු නැතිවීමෙන් නැතිවී යන හේයින් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි. චේතනා පහළ වූ අරමුණු කෙරෙහි ආශා ඇතිවීම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ. සාදු 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 සාදු. පින්නතුනි, ආයතන අනිත්‍ය භාවනාව පුරුදු කරද්දී ගොඩක් අයට හිතේ නිදහසක් සැහැල්ලුවක් සුව පහසුවක් උපදින්නේ නැති. තව කෙනෙක්ට හිත විසිරීලා ගිහිල්ලා අමාරුවෙන් නැවත නැවත භාවනාවට ගන්නත් ඇති. තව කෙනෙක්ට නිදිමත ඉන්නත් ඇති. හැබැයි කවුරුත් කළ යුතු දේ තමයි කළ දේ ගැන සතුටු වෙන එක. නොකළ යුතු දේ තමයි අනේ මට බැරි වුණානේ කියලා තැවෙන එක. හිත විසිරුණා කියලා අපි තැවෙද්දි තවත් හිත විසිරෙන එක විතරයි. නිදිමත කවදාවත් තැවුණා කියලා නැති වෙන්නේ. හැබැයි අපි බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක් සිද්ධ කළා කියලා සතුටු වුණොත් අන්න එතකොට නිදිමත නැති වෙලා ප්‍රමෝදිත වෙනවා හිත. ඒ වගේම කරපු දේ ගැන සතුටු වෙද්දී. ඒ වගේම අපිට පුළුවන් වුණොත් එහෙම නිදිමත ආපු එක ගැන නෙමෙයි නිදිමතට දැන් වැටෙන්න යන්නේ කියලා අඳුන ගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටු වෙන්න. එයත් අපේ ජීවිතේ සුව පහසුව සතුට උපදිනවා. මම අකුසලයක් අඳුනා ගත්තා කියලා.
අකුසල් අඳුනා ගන්නට අකමැති වෙන්න එපා, කැමති වෙන්න. මොකද අකුසල් අඳුනාගත්තේ නැත්නම් අපිට ඒව දුරු කරන්න බෑ. අකුසල් අඳුනා ගන්න නෙමේ බය වෙන්න ඕනේ. අකුසල් පවත්තන්න. සිහිය නැතුව පවතින අකුසල් ගැනයි බය වෙන්න ඕනේ. හොඳයි අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. අද දවසේ භාවනා වැඩසටහන සඳහා අනුග්‍රහය දරමින් පින් රැස් කරගන්නේ කැනඩාවේ පදිංචි පින්වත් පිරිසක් විසින්. රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩෙත්වා. ශ්‍රද්ධාදී ගුණ ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය පින්වත් සියලු දෙනාට නොඅඩුව සලසා දෙත්වා. දෙවියන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ලොකු ස්වාමින් වහන්සේට මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් නන් අයුරින් උදව් උපකාර කළ සියලු පින්වතුන් නමින් මේ ජීවිතයේ තනන්ත සසර පුරාවටත් නමින් මිය පරලොව ගිහින් පින් බලාපොරොත්තුවෙන් සිටින යම්තා ඥාති පිරිස් වේදේ සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. දායකත්වයේ දරන පින්වත් මහත්මියගේ ජූනි 12 වන දින ජන්මදිනය සමරන මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයම චිරජීවනයේම සැලසේවා. සියලු කායික මානසික පීඩා දුරු වෙලා දීර්ඝායුෂ සම්පත් සැලසේවා. සුජීවත්ව සිටින මෑණියන්ට සහ සියලු ඥාතීන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස දීර්ඝායුෂ සැප සම්පත් පිණිස මේ පින හේතු වේවා. ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටම මේ වසංගත තත්මෙන් අත්මිදීම පිණිසම මේ පින් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. මහමෙවුනා භාවනා සුපවාසී සියලු ස්වාමින් වහන්සේලාට ලංකාවාසී ලෝකවාසී සියලු සංඝ රත්නයට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාට අනගාരിക උපාසක පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයට ධර්මදාන සමාජික සමාජිකාවන් සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ පිනත් හේතුපකාර වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.